නිබ්බාන පටිසෝතගාමී දහම් කතිකාව නිවන් මග අවබෝධය පිණිසම ඌව ගුවන් විදුලියෙන් සත්‍යයේ සුපහැදිලි දියදූත එයයි. දේශකයානෝ රත්නපුර මගුරුගොඩ බැලුම්ගල ආරණ්‍ය සේනාසනාධිපති වාරියපොළ ධම්මගවේෂී ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති තී. හොඳයි, එහෙමනම් අද දවසේ ඌව ගුවන් විදුලිය හරහා ධර්මය ශ්‍රවණය කරන ලෝකවාසී බෞද්ධ ජනතාව මේ සූදානම් වන්නේ ලෞතර බුදුවරු බුද්ධත්වයට පත් වුණාට පස්සේ දේශනා කරන ලද සත්‍ය වූ ධම්ම කුමක්ද යන්න පිළිබඳව ගවේෂණාත්මක, විශ්ලේෂණාත්මක, විමර්ශනාත්මක අධ්‍යයනයක නියැලෙන. මේ වෙනකොට අප බණවාර 9ක් අවසන් කරලා අද මේ 10 වෙනි ධම් දේශනාව ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. අප මේ ධම් දේශනා මාලාව ආරම්භ කරන විටම ලසන්ත මහත්මයා සමග සිදු කරන ලද ධම් සාකච්ඡාවේදී අපි පැහැදිලි කරා මේ මුල් බණ වැඩසටහන බණ 10කින් සමන්විත, බණ 20කින් සමන්විත වන්නේ. ඒ බණ 20න් පළමු බණ 10 නිවන කියන්නේ කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් සඳහා තමන්ගේ ප්‍රඥාව අවදි කරන දේශනා මාලාවක් තමයි අපි සකස් කරලා තියෙන්නේ කියලා. එතකොට මේ වෙනකොට අපි බණ 9කින් ඔබ මෙතෙක් කල අසා තිබූ ධම කොයිතරම් දුරට විද්‍යාත්මකද, කොයිතරම් දුරට ප්‍රායෝගිකද, එහෙම නැත්නම් ඔබ මෙතෙක් කල අසා තිබෙන්නේ සාම්ප්‍රදායිකව පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ආපු සම්ප්‍රදායන් පමණක්ද, හනමිටි අදහස් පමණක්ද යන්න පිළිබඳව තමන්ටම හිතන්න, තමන්ගේ ප්‍රඥාවෙන් හිතන්න අවස්ථාවක් අපි උදාපත් කරලා දුන්නා. අපි සෑම බණ වැඩසටහනක් අවසානයේදීම අපි ඔබගෙන් ඉල්ලීමක් කළා මේ ධර්ම ගවේෂණය කිරීම සඳහා ඔබට තවදුරටත් මේ ගැන පරීක්ෂණය කිරීම සඳහා ඔබගේ නම සහ ලිපිනය අප වෙත යොමු කරන්න. ඒ වෙන ඊට පස්සේ අපි ඔබට අපි මෙතෙක් දේශනා කරන ලද සංයුත්ත තැටිය වෙනවා, අපි විසින් රචනා කරන ලද පත පොතේ වෙනවා. ඒවා ගවේෂණය කරලා තමයි ඔබට නිවන මේ ආත්මේ ලබා ගන්න පුළුවන්ද බැරිද කියන එක පිළිබඳව ඔබ තුලින්ම ඔබ විසින්ම අධ්‍යයනයක නියැලෙන්න ඕනේ කියන කාරණාව අපි මතක් කරා. ඉතින් මේ වෙනකොට අපට යම් යම් ප්‍රතිචාරයන් ලැබිලා තියෙනවා. ඉතින් මම බොහෝ වෙලාවට දුරකථනයෙන් ලසන්ත මහත්මයාට ආමන්ත්‍රණය කරලා අහනවා අපි මේ බෙන සම්බන්ධයෙන් මොනවා හරි
විවේචන ඉදිරිපත් වෙනවද අගය කිරීම ඉදිරිපත් වෙනවද කියලා. ඉතින් එතකොට හුඟක් වෙලාවට ප්‍රතිචාර ධනාත්මකව තමයි ලැබෙන්නේ. නමුත් ඍණාත්මකවත් එක් මහත්මයෙක් විතරක් කතා කරලා ලසන්ත මහත්තයාත් එක්ක සංවාදයක යෙදලා තියෙනවා. අපි මේ දේශනා කරන ඒවා පිළිබඳව යම් යම් සම්ප්‍රදායනුකූලව පොතපතේම දේවල් එක්කම යනකොට මේ කුමක්ද කියලා ඔබට තේරුම් ගන්න අපහසුයි. ඉතින් ඒ නිසා අපි උදාහරණයකට ගත්ත කාරණාවක් තමයි බුදුහාමුදුරුවෝ ඇතැම් දහම් දේශනා කරන්න ගියපුවාම යම් යම් කාරණා ඍජුව ඒ කාරණාව කියනවට වඩා කතාවක් තුලින් යමක් පැහැදිලි කරනකොට ඒක ශ්‍රාවකයාට ඒක අවබෝධ කර ගැනීමට ඒක ගෝචර කර ගැනීමට ඒක පහසුවක් වෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට කතාවකින් ඒ සත්‍ය කතා නෙමෙයි බොහෝ වෙලාවට අපි අදත් යම් යම් දේවල් අපි පොඩි කාලේ අපේ අම්මලා තාත්තලා අපේ ආච්චිලා සීයලා අපේ ගුරුවරු අපේ වැඩිහිටියෝ ළමා කාලයේදී ළමයින්ට යමක් කියලා දෙන්න ඕනකම ඒක කතන්දරයක ස්වභාවයෙන් කියලා දෙනවා. ඒ කතන්දරයක ස්වභාවයෙන් කියලා දුන්නාම මේක මතක තියාගැනීමේ හැකියාව වැඩි. ඉතින් ඇත්තටම ඒවා කතා. දැන් ගමරාල අහසට ගියා කියන කතා. එතකොට නරි බෑනගේ කතා. එතකොට සිංහ බහුව කතා. එතකොට නරියා ලබු කිරිබත් කාපු කතා. එතකොට ඉබ්බයි හාවයි තරංගයක් දුවපු කතා. දැන් මේවා කතා ඇත්තටම ඉබ්බයි හාවයි එහෙම කතා එහෙම රේස් එකක් ගියයි කියලා අපිට පොඩි කාලේ කියනවා. ඉතින් ඇත්තටම මේ ඉබ්බෙකුයි හාවෙකුයි මේ රේස් එක ගියාද? එහෙම නැත්නම් කතාවක් විතරක්ද? දැන් නරි බෑන කතාව ගත්තාම එහෙම නරි ඇවිල්ලා ගෙවල් වල ඉන්න ගැහැණු ළමයි කසාත බඳින්න කතා කරනවාද? මේවා කතා. ආදර්ශමත් කතා. එතකොට හැබැයි මේ කතා ලෙස අපි අවසන් කරගන්නේ නැහැ පොඩි කාලේ. එතකොට අපට ඒක සත්‍ය කතාවක් වෙනවා. ඉතින් මේ නිසා බුදුහාමුදුරුවෝ ඇතැම් කරුණු පැහැදිලි කිරීම සඳහා යම් යම් කතා භාවිතා කරනවා. එතකොට ලසන්ත මහත්මයාත් එක්ක එක්තරා මහත්මයෙක් සංවාදයක යෙදලා තියෙනවා. දැන් අපි මේ දේශනාවලදී කතා කරන මේ අඟුලි මාල කතාව. ඉතින් ඒක කතාවක්. මේක සත්‍ය කතාවක් නෙමෙයි. එහෙම දැන් අඟුලි මාල කියලා කියන්නේ මේ හොඳම හිටපු දක්ෂ ළමයි කතාවට අනුව. පන්තියේ ගුරුවරයාගේ හිටපු දක්ෂම ළමයා. එතකොට මේ දක්ෂම ළමයා ඒ ගුරුවරයාගේ බිරිඳත් එක්ක සම්බන්ධයක් පැවැත්වුවයි කියලා ඔහුට දුන්න දඬුවමක් කියලා තමයි මේ කියන්නේ. මේ මිනිස්සු 1000ක් ඝාතනය කරලා ඇඟිලි 1000ක් ගෙනත් දෙන්න. එතකොට එහෙම ගුරුවරු ඉන්නවද? ඒ පන්තියේ දක්ෂම ළමයෙක් නම් ඒ ගුරුවරයා වුණත් ඒ දුන්න ඒ දඬුවම එහෙම ඒ ආකාරයෙන්ම පිළිගන්නවාද? මනුස්සයන් ඝාතනය කිරීම සඳහා ඒ දක්ෂ ළමයෙක් නම් ඒ ගුරු පඬුරක් ලෙස එවැනි දඬුවමක් විඳින්න තරම් ඒ දක්ෂ ළමයෙක් මට නම් පේන්නේ දක්ෂ ළමයෙක් නෙමෙයි මෝඩ ළමයෙක් වෙන්න ඕන. ඒ ගුරුවරයාගෙන් තර්ක කරන්න ඕනේ, ප්‍රශ්න කරන්න ඕනේ. අනිත් එක දැන් මේ අඟුලිමාල කියන මිනිස්සයා තුල තියෙන කඩුවක් විතරයි, වෙන කිසිම ආයුධයක් නැහැ. එතකොට මනුස්ස ඝාතන 1000ක් කරගෙන යනකොට මේ රටේ පාලකයෙක් හිටියේ නැද්ද? එහෙම නැත්නම් මේ ගම්මුන් 50 60ක් එකතු වුණා නම් ඔය දඬු මුගුරු ටිකක් අරගෙන මේ මිනිස්සයාව අල්ලගන්න බැයිද? එතකොට දැන් මේ මිනිස්සයා මෙච්චර මනුස්ස ඝාතන 1000ක් කරලා පැවිදි වුණයි කියන එක පවතින රටේ රාජ්‍ය නීතියෙන් ගැලවෙන්නේ ඒක සාධකයක් වෙනවද? දැන් මුල් කාලේ අල්ලගන්න බැයි නම් දැන් මේ මිනිස්සු අල්ලගත්තට පස්සේ පැවිදි වුණා කියන එක රහත් වුණා කියන එක කොහොමද ඔප්පු කරන්න පුළුවන් සාධකයක් නෙමෙයි. බාහිරින් රහතෙක් හොදාගන්න බෑ. ඒතර දැන් මේ මෙච්චර මිනිමරුවෙක් මේ පැවිදි වෙලා
ඒ රජා එතකොට අවසර දෙනවද මේ පැවිදි වෙලා ඉන්න මේ මිනිමරුවට පැවිද්ද ගෙනියන්න. ඒ රටේ නීතිය එක පැවිද්ද තවත් එකක්. ඉතින් එතකොට ඕනම හොරකමක් කරලා පැවිදි වෙලා ඒකෙන් වහගෙන ඉන්න පුළුවන්ද එහෙම? එතකොට මේ රටේ පාලනයට මොකද්ද වෙන්නේ? එතකොට දැන් මේ වගේ මේ කතාවක් ඒකෙන් කියන්න උත්සාහ කරන්නේ මනුස්ස ඝාතන 1000ක් කරත් කල්යාණ මිත්‍ර ඇසුරකින් සද්ධර්ම ශ්‍රවණයකින් ඔහුට ඒ ආත්මයේම නිවන් දකින්න කිසිදු බාධාවක් නැහැයි කියන කාරණාව ඔප්පු කරන්න කියලා දෙන්න යොදාගත්ත කතාවක්. නමුත් අද ලංකාවේ එක්තරා හාමුදුර කෙනෙක් මේ අඟුලිමාල කියන කතාවක් විතරක් තිබුණු කතාව පදනම් කරගෙන අඟුලිමාල රහතන් වහන්සේගේ ධාතු හම්බුණයි කියලා මේ අහිංසක මිනිසුන් මම්මුලාවේ දාලා මුලා කරලා කෝටි ගණන් සල්ලි එකතු කරමින් චෛත්‍ය පවා හදන්න තරම් අද මේ රටේ ජනතාව මුග්ධ වෙලා මේවා ප්‍රශ්න කරන්නේ හරියටම කොහොමද මේ අඟුලිමාල රහතන් වහන්සේගේ ධාතු හොයාගත්තේ හාමුදුරුවෝ? දැන් මේවා කියනකොට ශ්‍රාවකයන්ගේ හදවත් වලට පොඩි තිගැස්මක් එනවා. මේගොල්ලන්ට මේක තර්කානුකූලව දකින්න බෑ. ඉතින් මේ නිසා අපි මේ බණ 10ක් පුරාවටම අපි මේ ඔබව රැගෙන ආවේ ඊගාව බණ වාරයේ ඉඳලා ඔබ මේ චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය කොහොමද අධ්‍යයනය කරන්නේ, කොහොමද නිවන කියන එක විද්‍යාත්මකව බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන කාරණාව ගවේෂණය කරන්න අවශ්‍ය කරන එක්තරා පිරිසක්, එක්තරා ශ්‍රාවක කණ්ඩායමක් ගුණ කර ගැනීම සඳහායි මේ ලසන්ත මහත්මයයි මමයි මේ ගුවන් විදුලියේ ඒ කාර්ය මණ්ඩලය, ඒ වගකීම්, ඒ බලධාරීන් ඒක රාශි වෙලා සාකච්ඡා කරලා මේ සාම්ප්‍රදායිකව අර හැමදාම පුද පූජා සත්කාර කරමින් මෛත්‍රී බුද්ධ ශාසනය ප්‍රාර්ථනා කරපු නිවන එයින් ඔබට ගිහිල්ලා මේ ආත්මේ ඔබට නිවන් දකින්න පුළුවන් කියලා බුදුහාමුදුරෝ දේශනා කරපු කාරණාව අපමාදේන සම්පාදේත කියලා බුදුහාමුදුරෝ දේශනා කරපු කාරණාව මේ උතුම් වූ මනුස්සාත්මයක් ලැබුණේ නැවත මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන ප්‍රාර්ථනා කරන්නද? එහෙම නැත්නම් ඔබට දිව්‍ය ලෝකේ යන්නද? ඔබ දිව්‍ය ලෝකේ දැකලා තියෙනවද? එහෙනම් දැකපො නැති දිව්‍ය ලෝකයකට යන්න ඔබගේ කාලය, ශ්‍රමය, ධනය වැය කරමින් ඔබ බොහෝම ප්‍රාථමික පුද පූජා සත්කාර වලට අද මේ ජනතාව යොමු කරමින් තිබෙන යුගයක ඔබ සත්‍ය ගවේෂණය කරන පිරිසක් බවට පත් කරලා මේ උතුම් වූ මනුස්ස ආත්මයේ ඔබ පරිනිර්වාණයට පත්වන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබේ ප්‍රඥාව අවදි කරන්නයි අපි මේ බණ 20ක් තෝරාගත්තේ. ඒ නිසා අදින් පස්සේ අපි ඔබ මේ ප්‍රඥාව අවදි කරපු ඒ ප්‍රඥාවන්ත ශ්‍රාවකයන් හට ඊගාව බණ වාරයේ ඉඳලා චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදය විද්‍යාත්මකව අවබෝධ කරගෙන මේක ඔබගේ අන්තිම ආත්මය බවට පත් කිරීමට අවශ්‍ය කරන මෙහෙවර, අවශ්‍ය කරන මඟ පෙන්වීම ලබා දෙන්නයි අපි මේ උත්සාහ කරන්නේ. මේ නිසා බුදුදහමේ සංක්ෂිප්ත වශයෙන් ගත්තාම දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ දුක්ඛ. අද අපි මාතෘකාවට ගත්තෙත් අපි මෙතෙක් කල බණ වාර 9ක් පුරාවට ගෙනාපු ඒ දහම් කරුණු ටික සංක්ෂිප්ත කරලා බුදුදහමේ මේ සංක්ෂිප්ත කරලා ගත්තාම මේ බුදුදහමේ සංක්ෂිප්ත වශයෙන් කියන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධ දුක්ඛ. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? මේ පංච උපාදානස්කන්ධයේ දුක්ඛ කියලා කිව්වේ මේ ඔය පෙළෙන දුකටද? එහෙම නැත්නම් ඊට වඩා වෙනස් දෙයකටද කියන කාරණාවයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. එහෙනම් සංක්ෂිප්ත වශයෙන් ගත්තම පංච උපාදානස්කන්ධය දුක. මේ නිසා මේ දුක කියන වචනේ අද අපි හිතන්නේ අපි මේ පෙළෙන දුක පිළිබඳව කතිකාවත බුදුදහමේ තිබ්බයි කියලා. මේ දුක කියලා බුදුදහමේ තියෙන්නේ ඔය අම්මා මැරුණාම, තාත්තා මැරුණාම, ඥාතිය මැරුණාම, ස්වාමියා මැරුණාම, බිරිඳ මැරුණාම ඇති වෙන දුක.
එහෙම නැත්නම් පෙම්වතිය පෙම්වතා දාලා ගියපුවාම ඇති වෙන දුක, තමන්ගේ බල්ලා මැරුණාම ඇති වෙන දුක, තමන්ගේ පඩිය අඩු වුණාම පඩිය නැති වුණාම ඇති වෙන දුක, තමන් කැමති දේ නොලැබුණාම ඇති වෙන දුක, අකමැති කෙනෙක්ගේ ආශ්‍රය ලැබුණාම තියෙන දුක, කැමති කෙනාගේ ඇසුර අයින් වුණාම තියෙන දුක, ලෙඩ වුණාම තියෙන දුක, වයසට යනකොට තියෙන දුක. එහෙම දුකක් ගැන නෙමෙයි මේ බුදුදහමේ තියෙන්නේ. එහෙම දුකක් තියෙනවා. ඒ දුක ගැන කතා කරන්න සාරාසයන් කල්පලක්ෂය බුදුවරේ පෙරුම්දම් පුරන්න අවශ්‍ය නැහැ. එවැනි දුකක් තියෙනවා. ඒක පෙළෙන දුක. ඒ පෙළෙන දුක ගැන කතා කරන්න තමයි අනිකුත් ආගම් බිහිවලා තිබුණේ. ඒ පෙළෙන දුකෙන් මිනිස්සු අතමුදවලා මිනිස්සු සැපත කරා යවන්න. එහෙනම් මේ පෙළෙන දුක තිරිසන් ලෝකෙත් පෙළෙන දුකක් තියෙනවා, මනුස්ස ලෝකෙත් පෙළෙන දුකක් තියෙනවා. මේ නිසා මේ තිරිසන් ලෝකේ මනුස්ස ලෝකයට ඔබට ගියපු දිව්‍ය ලෝකයක පෙළෙන දුකක් නැහැ කියලා. අන්නේ දිව්‍ය ලෝකයට යන්න මඟ පෙන්වන විවිධාගම් එදත් අදත් තිබෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ පෙළෙන දුකකින් අත මිදලා සැපතක් කරා යෑමේ ක්‍රමවේදයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දැක්කේ මේ උප්පත්තියම දුකයි. නිබ්බානාය උපනිදාය සබ්බං උප්පත්තියෝ දුක්ඛති. නිවනට සාපේක්ෂකව සියලුම උප්පත්තීන් දුකයි කියලා බුදුහාමුදුරුවෝ දැක්කා. නිවනට සාපේක්ෂකව සියලුම උප්පත්ති දුගති කියලා බුදුහාමුදුරුවෝ දැක්කා. මේ නිසා නිවනට සාපේක්ෂකව සියලුම උප්පත්ති දුගති නම් ආය දිව්‍ය ලෝකයේ කියන එක දුගතියක් විය යුතුයි. මේ නිසා මේ මනුස්ස ලෝකයෙන් අත මිදලා දිව්‍ය ලෝකයකට යන්න බුදුවරු බණ කියන්නේ. බුදුවරු බණ කියන්නේ නොයිපදෙන්න. මෙන්න මේ නොයිපදීම සඳහා කියපු බණපදය තමයි අද අතුරුදහන් වෙලා තියෙන්නේ. අද ඉපදීම සඳහා තමයි බණ තියෙන්නේ. ඉපදෙන එක සුගතියක උප්පත්තිය සඳහා අවශ්‍ය කරන මෙහෙවර තමයි අද අපට බණ කියලා හෙන්නේ. මේ නිසා බණ අහන්න ඕනේ උප්පත්තිය නැති කරන්න. එහෙනම් මේ උප්පත්තිය ඇති වෙන්නේ කෙසේද? පංච උපාදාන ස්කන්ධය නිසා තමයි උප්පත්තියක් ඇති වෙන්නේ. එහෙනම් මේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ කුමක්ද? පංච උපාදාන ස්කන්ධය කියන්නේ හැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, හමට ස්පර්ශ, මොළයට මතක කියන අරමුණු ස්පර්ශ වුණාම මෙන්න මේ අරමුණක ස්පර්ශය නිසා ඇතිවන විඥාණයටයි පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. මෙන්න මේ ඇති වෙන පංච උපාදාන ස්කන්ධය දුක. ඇහැට දැකපු රූපය තමන් ප්‍රිය කරන රූපයක් වෙන්න පුළුවන්. තමන් ජීවිතය ආසාම කරන රූපය වෙන්න පුළුවන් ඇහැට දකින්නේ. තමන් ආස කරන තමන්ගේ අම්මා, තමන්ගේ සහෝදරයා, තමන්ගේ ස්වාමියා, තමන්ගේ බිරිඳ, තමන්ගේ දරුවා, තමන් ආස කරන වාහනය, තමන් ආස කරන ගෙය, තමන් ආස කරන පරිසරය වෙන්න පුළුවන් තමන්ට දකින්නේ. නමුත් මේ ආස කරන මේ රූපය නිසා ඇති කරගන්නා විඥානය හෙවත් පංච උපාදානස්කන්ධය නිසා තමන් උප්පත්ති භවයකට අවශ්‍ය කරන කර්ම බීජයක් සකස් කරනවා. ඒ කර්ම බීජයට කියනවා කර්ම විඥානය කියලා. මෙන්න මේ කර්ම විඥානයේ ඇතිවීම දුකක්. දුකක් කියන්නේ මේ පෙළෙන දුක නෙමෙයි. ඉපදින එකට අවශ්‍ය කරන සාධකය හදන එක දුක. මෙන්න මේකයි බුදුහාමුදුරුවෝ නැති කරන්න කිව්වේ දුක කියලා. එතකොට අපි ඇහැට දැක්කේ තමන් ආස කරන රූපයක් වෙන්න පුළුවන්. නමුත් ඒ ආස කරන රූපය පදනම් කරගෙන ඇති වෙන පංච උපාදානස්කන්ධය දුක. මොකද මේ පංච උපාදානස්කන්ධය නිසා උප්පත්තියක් ඇති කරනවා. මේ නිසා ඔබ හොඳට තේරුම් ගන්නට ඔබ මේ අහන්නේ පෙර නොයසූ දහම පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු. ඔබ මෙතෙක් කල් අසා තියෙන සුරංගනා ලෝකයේ අතරමං කරන පින්කම් කරලා දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කියන සංකල්පයක සංකල්පයක්. එහෙමනම් පින් කරලා දිව්‍ය ලෝකේ යනවා නම් ඉස්සරලාම දිව්‍ය ලෝකේ යන්න ඕනේ. කොසල් රජුගේ බිරිඳ අසද්දෘස්ස දාණය දීලා ඇය තමයි සුගතියක යන්න ඕනේ. විහෙර විහාර 84000ක් හදපු
අශෝක රජුව තමයි ඉස්සරලාම සුගතියකට දිව්‍ය ලෝකෙට යන්න ඕනේ. නමුත් ඒ තරම් පින්කම් කරපු දෙන්නම ගිය අපාය කියලා ඔය ඔබ අධ්‍යයනය කරන සූත්‍රවලම සඳහන් වෙනවා, අට කතාවල සඳහන් වෙනවා. එහෙනම් මේ පින්කල පමණින්ම දිව්‍ය ලෝක යනවා කියන සංකල්පයක්. පෞකල පමණින්ම අපාය යනවා කියන එක සංකල්පයක්. ඒකට හේතුව තමයි මේ ලෝකේ වැඩිපුරම පව් කරපු ආලවක යක්ෂයා මනුස්ස ඝාතන 4000 ගණනක් කරලා ඔහු නිවන් දැක්කා. මනුස්ස ඝාතන 1000කට වඩා කරපු අඟුලිමාල නිවන් දැක්කා. දැන් මම මුලින්ම කිව්වා මේවා කතා. නමුත් මේ ආදර්ශ කතාවලට අනුව තියෙන්නේ මනුස්ස ඝාතන 1000ක් කරපු අඟුලිමාල නිවන් දැක්කා. මනුස්ස ඝාතන 4000ක් කරපු ආලවක නිවන් දැක්කා. වෙහෙර විහාර 84000ක් කරපු අශෝක රජුරෝ පිඹුරෙක් වුණා. අසද්දෘශ්‍ය දාණය දුන්න කෝසල මල්ලිකා පණුවෙක් වුණා. මේව තමයි ඔය කතාවල තියෙන්නේ. මේ සත්‍ය කතා නොවුනත් මේකේ ආදර්ශයක් කියන්නේ පෞකල පමණින් අපාය නොවන බවත්, පින්කල පමණින් දිව්‍ය ලෝකේ නොවන බවත්. නමුත් මේවා කියනකොට ඔබට තේරෙන්නේ ඔබ ත්‍රි හේතුක උප්පත්තියක් ලබන නැති අහේතුකයෙක් නම් ඔබ අහේතුකයන්ගේ බනහලා මිත්‍යා දිට්ඨිකයන්ගෙන්ම බනහලා හැබැයි යෝන් මිත්‍යා දිට්ඨිකයෝ සම්මා දිට්ඨියටපත් උන අය වගේ තමයි ධම් දේශනා කරන්නේ. නමුත් උන් කතා කරන්නේ දිව්‍ය ලෝක අපායවල් ගැන. බුදුදහමේ දිව්‍ය ලෝක අපායවල් ගැන කතා කරන්න නෙමෙයි සද්ධර්මයේ කියලා කියන නොයිපදීම ගැන කතා කරන්නයි. හැබැයි මේ නොයිපදීම ගැන කතා කරනකොට ඔබ අහලා තියෙන්නේ අර අපායවල් දිව්‍ය ලෝක පිළිබඳව නම් මේ නොයිපදීම ගැන කියන දේශනාව ඔබට ගෝචර නැහැ. ඔබට මේක මිත්‍යා දිට්ඨියක් ලෙසමයි පෙනෙන්නේ. ඔබට මේක ධම විකෘති කිරීමක් ලෙසමයි පෙනෙන්නේ. මේ නිසා ඔබ පොතේ තිබ්බ සාහිත්‍ය රසයෙන් ඔබට ගිහිල්ලා ඔබගේ විද්‍යාව, ඔබගේ ප්‍රඥාව දියුණු කරන්නයි හදන්නේ. අද ලංකාවේ ආචාර්ය මහාචාර්යවරුන්ගේ ලංකා ඉතිහාසයේ මුදුන් මල්කඩ මහා වංශය. හැබැයි ඔබට තේරෙන්නේ නැහැ මහා වංශය පටන් ගන්නකොට සහ ලංකාවේ ඉතිහාසය ගැන මහා වංශයේ ලියනකොට සිංහෙකුයි කාන්තාවකුයි සංවාස ක්‍රියාවලියෙහි යෙදিলা මනුස්ස දරුවන් බිහි වුණ බව තමයි ඒකේ සටහන් වෙන්නේ. ඔබගේ මොළය අපි කියන්නේ මොලේ කඳුලක් හරි තියෙනවා නම් එහෙම නැත්නම් මොලේ අංශු මාත්‍රයක් හරි ඔබට තියෙනවා නම් ඔබ තීරුම් ගන්නට එහෙම සිංහේකුයි කාන්තාවකුයි සංවාසයේදීලා මනුස්ස දරුවන් බිහි වෙන්නේ නැහැ ඥාන තාක්ෂණයට අනුව. නමුත් අද ආචාර්ය මහාචාර්යවරු මේ මහා වංශය අගය කරනවා. ඒක සත්‍ය කතා පුවතක් බවට. ඒක ලංකා ඉතිහාසයේ තියෙන අග්‍රගණ්‍ය ඵලය ලෙසටයි එය හඳුන්වන්නේ. මේ නිසා මේ වංශ කතා වලින් බොහෝ ඔය තූප වංශය, බෝධි වංශය, මහා වංශය මෙන්න මේ වංශ කතා වලින් හුඟක් සුරංගනා කතාවල ඔබ අතරමං කරලා තියෙනවා. බෝධි වංශයේ තමයි මේ බෝධි වර්ණාව තියෙන්නේ. තූප වංශයේ තමයි චෛත්‍ය වර්ණාව තියෙන්නේ. මේවා මේ මෑත කාලයේ ලියුණු වංශ කතා. එක එක්කෙනා ජනතාවගේ ශ්‍රද්ධාව ඇති කරන්න ලියපු කතා. නමුත් මේ කතාවල තියෙන සුරංගනා කතාවලට තමයි ඔබ අද ගොනු වෙලා ඉන්නේ. ඉතින් මේ නිසා මේක ප්‍රඥාවෙන් දකින්න අමාරුයි. මේ නිසා හැමෝටම මේක ගෝචර නෑ. බුදුදහම තේරෙන්නේ නියපොත්තට ගත්ත වැලි කැට හා ප්‍රමාණයෙන් ඉතාමත් මාතලොස්ස. ඒ වැලි කැට උපමාවට ගත්තොත් අද ලෝක ජනගහනය කෝටි 800 නම් 100 දෙනෙක්වත් මේ ධර්ම අවබෝධ කරන්නේ නෑ. ඉතින් මේ නිසා අපි දැන් බණවාර 9කින් මේ ඌව ගුවන් විදුලිය හා සම්බන්ධ වෙලා තියෙන මේ මහා ප්‍රඥාවන්ත ශ්‍රාවකයන් කිහිප දෙනා එක රාශි කරගන්නටයි අපි මේ උත්සාහවන්ත වෙන්නේ. මේක බහුතරයකට තීරෙන්නේ නැහැ. බුදුහාමුදුරුවොත් මේක බහුතරයකට කීවේ නැහැ. කතාවක් තියෙනවා බුදුහාමුදුරුවෝ දවසක් ගව් ගානක් පයින් ගිහිල්ලා
මහ විශාල ජනතාවක් ඒක රාශියලා ඉන්න තැනක බුදුහාමුදුරුවෝ බණ කියන්නේ නැතුව ඉඳගෙන හිටියයි කියනවා පැය ගාණක්. ඒකට හේතුව තමයි ඒ ඉඳගෙන හිටපු දහස් ගාණක් ජනතාව ඔක්කොම අද ලෝක ජනගහනයේ බෞද්ධයින්ගෙන් පවා බහුතරයක් ඉන්නේ පද පරමා. ඒගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි අර තර්ක කර කර විතර්ක කර කර මේක ප්‍රඥාවෙන් දකින්න නැතුව මේ සාහිත්‍ය රසයෙන් තෘප්තිමත් විඳින්මින් ඉන්නේ. ඉතින් මේ නිසා බුදුහාමුදුරුවෝ පැය ගණනක් ඒ දහස් ගණනක් ජනතාව ඉස්සරහා බණ නොකිය හිඳලා ඒ ළඟ හරක් බඳින මිනිස්සෙක් මොකද්ද මේ සෙනඟ පිරලා ඉන්නේ කියලා ඇවිල්ලා ඉඳගත්තට පස්සේ බණ කීවයි කියලා සාහිත්‍ය කතාවක් තියෙනවා. ඉතින් අතරතුර එනකොට ආනන්ද හාමුදුරුවෝ ඇයි අර වහන්සේ දහස් ගණනක් පැය ගාණක් ඉඳගෙන ඉද්දි බණ කියන්නේ නැතුව අර හරක් බඳින මිනිහා ඇවිල්ලා ඉඳගත්තට පස්සේ බණ කීවේ කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝට ආනන්ද එතන හිටපු ඔක්කොම පෘථග්ජනයෝ පදපරමයි ඒ අයට බණ තේරෙන්නේ නැහැ. ඒ නිසා මං අද උදේ මහා කරුණා සමාපත්තියෙන් දැකලා මං අර මිනිස්සයා ඒ බණහන බව දැනගෙන තමයි මං එතෙන්ට වැඩියේ. ඒ මිනිස්සයා නැතුව මං එතන බණ කියලා වැඩක් නෑ අනිත් අයට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ඔබ තේරුම් ගන්න ඔබට මේ බණ තේරෙන්නේ නැත්නම් ඔබ පදපරම බව තේරුම් ගන්න. ඔබට මේ ආත්මේ නිවන් දකින්න පෙරපින් මදිකම ඔබ තුල තිබුණු අඩුවක් නෙමෙයි. ඔබ මෙතෙක්කල් පද පරමයකින් බණහලා සාහිත්‍ය රසයට ගිජු වෙලා මේ ආත්මේ නිවන් දකින්න බෑ. මෛත්‍රී බුද්ධ ශාසනයට යන්න ඕනේ සඳහා පින්කම් කරන්න ඕනේ කියලා ඔබ රවටලා ඔබගේ කාලය ශ්‍රමය ධනය හූරාගෙන කාපු ඒ ඇතැම් ආගමික ප්‍රභූවරුන්ගේ මතවාද වලට ඔබ යට වෙලා ඔබ ඒ සත්‍යයක් ලෙස පිළි අරගෙන ඔබ අන්ත අසරණ තත්වයටපත් වෙලා අද ලංකා දේශපාලනය ගත්තත් ඒ වගේ අවුරුදු 70ක් ඔබ තට්ටු මාරු දේශපාලන ක්‍රමයට අර දේශපාලඥයෝ කියනවා අපි තමයි වැඩ කරන්නේ කියලා බලයට ඇවිල්ලා අවුරුදු 5ක් යනකොට හොරා කනවා. ඊට පස්සේ අවුරුදු 5 හොරා කෑවට පස්සේ ඊගාවට එන අය කියනවා අන්න අරුන් හොරු අපි හොරු නෙමෙයි ඒ නිසා අපට ඡන්ද දෙන්නයි කියලා. ඊට පස්සේ අර අවුරුදු 5ක් ගියාට පස්සේ ආයෙත් මිනිස්සුන්ට අමතකයි අරුන් හොරු කියලා. ඒ නිසා ඒ මිනිස්සුන්ට කතරේ ගහනවා. ආයෙගොල්ලෝ අවුරුදු 5ක් කරනවා. ඒගොල්ලෝ හොරා කරනවා. ඒ හොරා කෑවට පස්සේ ඡන්ද ලං වුණාම කියනවා අන්න අරගොල්ලෝ හොරු අපි තමයි මේ රට අදන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ අවුරුදු 5 හිටපු අයට පරාජය කරලා අර පෙර අවුරුදු 5 හොරා කාපු අය නැවත සත්භාවයෙන් සත්‍යවාදීන් ලෙස වුන් බලයටපත් කර ගන්නවා. අවුරුදු 70ක් මේ තට්ටු මාරු දේශපාලන ක්‍රමයට ඔබ රැවටුණාseම ඔබ නිවනටත් මේ විදිහටම රැවටිලායි තියෙන්නේ. ඉතින් මේ නිසා මේ නිවන රැවටිලා ඉන්න ඔබ ප්‍රඥාව අවදි කරන්න තමයි මේක විප්ලවීය අදහසක්. මේ විප්ලවීය බණවාර ටික ඔබට පේනවා ඇති. අපි මේ බණ වැඩසටහන් කරනකොට සීලයක සමාදාන කරන්නවත් ගත්ත කාලය අපි අයින් කරලා තියෙන්නේ. ඒ නිසා අපි පුණ්‍යානුමෝදනා කියලා ඔබ මෙතෙක්කල් බණ අහපුවාම විනාඩි 60යි නම් බණට විනාඩි 20ක්ම පුණ්‍යානුමෝදනා වලට තියෙන්නේ. අපි ඒ සියල්ල ඉවත් කරලා නව ක්‍රමයකට ඔබට මේ අවබෝධ කරලා දෙන්න ඕන ක්‍රමයට බුදු දහම තුල ඔය ත්‍රිපිටකයේ තියෙනවා නම් ත්‍රිපිටක පොත් 50 ගන්න බුදුහාමුදුරුවෝ බණ කීවා කියලා තියෙනවා නම් එක සූත්‍රයක මට පුළුවන් නම් පෙන්වන්න පංචශීලය සමාදාන කරලා බුදුහාමුදුරුවෝ කියපු බණ. එහෙම නෑ. අඩු ගානේ මේ දේවාරාධනාව පවා අපට ඇතිලා තියෙන්නේ මහින්දාගමනයෙන් පස්සේ. නමුත් ත්‍රිපිටකයේ කිසිම තැනක සීල සමාදානය කරලා බණක් ආරම්භ කරන ක්‍රමයක් නැහැ. එහෙනම් අපිත් ඒ ක්‍රමය තමයි අනුගමනය කරන්නේ. මේක තමයි සත්‍ය. නමුත් අපට මේ අවුරුදු 100ක් 200ක් 300ක් අතරතුරාවේදී අලුතෙන් එකතු වුණු වාණිජකරණයට ලක් වුණු බණ ක්‍රමයක් තමයි අපි ශ්‍රවණය කරමින් ඉන්නේ. ඉතින් බණ අවසානයේ දායක කාරකාගින්දේ මහ විශාල ලයිස්තුවක් කියවන්න ගන්නවා. ඒ නිසා ඇතැම් නාලිකාවල මම බණ කියන එක නැවැත්තුවා. විනාඩි 60න් බණ කියන්න තියෙන්නේ විනාඩි 40යි. විනාඩි 20ක්ම බණ පටන් ගන්න ඉස්සරත් බණ පටන් අවසානයේ තියෙන පුණ්‍යානුමෝදන. ඉතින් මේ නම දාගන්න නෙමෙයි බණ තියෙන්නේ. හැබැයි ඉතින් අර මේවා නොමිලෙම කරන්න බැරි නිසා
ඉතින් යම් 10ක පිරිසක් සම්බන්ධ කරගන්න ඕනේ. ඔය අපේ 10ක පිරිස් එහෙම නම කියන්න කැමති නැති අය. නමුත් මගේ කැමැත්තට තමයි මම මේ නම පව අවසානයේ චුට්ටක් සඳහන් කරන්නේ. මොකද මේ මුදල් දුන්න අයගේ නම සඳහන් කරන්න ඕන නිසා. මම ඒක අර මෙහෙට දුන්නද නැද්දයි කියන එක පිළිබඳව මා තුලම මට වංචාවක් වෙයි කියලා හිතාගෙන ඒ පුණ්‍යානුමෝදනා කරන මිසක් ඔය මුදල් දුන්න අය එහෙම නම කියා ගන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මේ බණ විශ්සටම ඒ මුදල් අපි වෙනුවෙන් පරිත්‍යාගය කරලා තියෙන්නේ. ඉතින් මේ නිසා ඔබ තේරුම් ගන්න ඔබ අද බණ කියලා අහන්නේ මොනවද? සාහිත්‍යයක් අහන්නේ. කතන්දර ගොඩක් අහන්නේ. බණ කියලා අහන්නේ පුණ්‍යානුමෝදනා ගොඩක්. ඉතින් මේ වගේ ඔබට ගිහිල්ලා අපි මේ උත්සාහ කරන්නේ සත්‍ය වූ ධමයක් ඔබට කියලා දීලා මේ ආත්ම ඔබගේ අවසාන ආත්මේ බවට පත් කරන්න. ඉතින් ලසන්ත මහත්මයා ප්‍රමුඛ මේ ඌව ගුවන් විදුලියේ ඒ කාර්ය මණ්ඩලය මේ මහ විශාල කැපකිරීමක් මහ විශාල අභියෝගයකට මුහුණ දෙමින් තමයි ඔබ වෙත මේ කටයුත්ත සිද්ධ කරන්නේ. ඉතින් මේ නිසා මේ අදින් අපි මුල් පැහැදිලි කිරීම ටික අපිට අවශ්‍ය කරන මේ ශ්‍රාවක පිරිස තෝරා ගැනීම සඳහා තමයි මේ වෙනකන් අපි මේ බණ 10ක් දක්වා මේ බණත් ඇතුළු ඊටාම ඉක්මනින් ඔබට CD 30ක් අපිට දුරකථන අංක ලිපින එවලා දුන් එවපු සෑම දිනකටම මේකේ CD 30ක් පෙර බණ 10 ඇතුළත් කරලා මේ බණ සමග අපිට ඉතා ඉක්මනින් ඔබට තැපැල් මාර්ගයෙන් ලැබෙන්න සලස්වනවා. ඒ නිසා අපි 11 වෙනි බණේ ඉඳලා 20 වෙනි බණ දක්වා අපි සාකච්ඡා කරන්නේ මේ ආත්ම නිවන් දැකීමට අවශ්‍ය කරන විද්‍යාත්මක පදනම. ඒ බුදුහාමුදුරුවෝ අවබෝධ කරපු ඒ පටිච්චසමුප්පාදේ සහ චතුරාර්ය සත්‍ය කියන්නේ කුමක්ද? එහෙනම් මේ පටිච්චසමුප්පාදේ සහ චතුරාර්ය සත්‍ය කියන්නේ මේ පංච උපාදානස්කන්ධය හැදෙන හැටි. එහෙනම් මේ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කිව්වේ පංච උපාදානස්කන්ධය මේ දුකක් පෙළෙන දුකක් ගැන කතාවක් නෙමෙයි. ඒකෙදි පැහැදිලි කරන්නේ පංච උපාදානස්කන්ධය කියන එක නිසා තමයි අපිට උප්පත්තියක් හටගන්නේ. එහෙනම් උප්පත්තිය සිද්ධ වෙන්නේ කෙසේද? උප්පත්තිය නැති කරන්නේ කෙසේද? කියන අධ්‍යයනයයි බුදුදහමේ අධ්‍යයනය. එහෙනම් මේ උප්පත්තියක් ලැබෙන්නේ හැටි තමයි අපි සසරට වැටෙනවා කියලා කියන්නේ. උප්පත්තිය නැති කරන ක්‍රමය තමයි අපි නිවන කියලා කියන්නේ. එහෙනම් සත්‍යය උප්පත්තිය ලබන්නේ කෙසේද? මේක විද්‍යාත්මකයි. මේ විද්‍යාත්මක කරුණ හොයාගත්ත මහා විද්‍යාඥයා තමයි බුදුහාමුදුරුවෝ. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන දේශනා කරේ මේ සත්‍යයේ උපත නැති කරන ක්‍රමය. බුදුහාමුදුරුවෝ උපත ඇති වෙන ක්‍රමයක් හොයාගත්තා. එතකොට මේක හොයාගත්තේ ක්‍රිස්තු පූර්ව 600 කියලා තමයි සටහන් වෙන්නේ. එතකොට ක්‍රිස්තු පූර්ව 600 බුදුහාමුදුරුවෝ හොයාගන්නවා සත්‍යයේ උප්පත්තිය නැති කරන විද්‍යාත්මක ක්‍රමය. හැබැයි මේක සාම්ප්‍රදායිකව හනමිටි අදහස් තියෙන බහුතරයකට මේක තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ හොයාගත්තේ උප්පත්තිය නැති කරන විද්‍යාත්මක ක්‍රමය කිව්වට තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට හිතන්නේ බුදුහාමුදුරුවෝ හොයාගත්තේ පින්දහම් කරලා මෛත්‍රී බුදු ශාසනයේ ප්‍රාර්ථනා කරන නිවනක් තමයි බුදුහාමුදුරුවෝ හොයාගත්තේ. ඒකම බලන්න කොයි තරම් ලද බොළඳයිද. සාරාසයන් කල්පලක්ෂය පෙරම්පොල්ල බුදුහාමුදුරුවෝ නිවන හොයාගත්තා. තාමත් බුද්ධෝත්පාද කාල කියනවා. තව අවුරුදු 2500ක් මේක පවතිනවයි කියනවා. එසේ තියෙද්දිත් මේ ආත්ම නිවන් දකින්න බෑ මෛත්‍රී බුදු සාසනයට යා යුතුයි කියලා සංකල්පයක ඔබ හිර වෙලා. ඒ නිසා ඔබ මිත්‍යා දිට්ඨි මතවාදවල වහලුන් බවට පත් වෙලා තියෙන්නේ. ඔබ එතනින් ගලවලා මේ ආත්මේ නිවන් දකින්න පුළුවන් විද්‍යාත්මක ක්‍රමය ඔබට පැහැදිලි කරන්න අපි උත්සාහ කරනකොට මේක ඔබ පිළිගන්න ඔබ සූදානම් නැහැ. ඔබ සූදානම් නැහැ.
මේ නිසා ඇතැම් අය ලංකාවේ අද කියනවා සුද්දට රට තිබුණා නම් හොඳයි කියලා. සුද්දට රට තිබුණා නම් හොඳයි කියලා. ඇයි ඒ සුද්දට රට තිබුණා නම් හොඳයි කියලා කියන්නේ? අවුරුදු 70ක් අපි සුද්දා අපට රට දුන්න තැනටත් වඩා පහළ මට්ටමට ගිහිල්ලා තියෙන්නේ. සුද්දා අපට රට දෙනකොට ලෝකේ හොඳම දුම්රිය මාර්ග පද්ධතිය අප රටේ. සුද්ද හදපු රේල් පීලි ඇරෙන්න කෝ අවුරුදු 70ක් රේල් පීලි හැදුවා. අපි කරේ සුද්ද හදපු රේල් පීලි ටිකත් ගලවන එක. කහවත්තේ ඉඳලා අවිස්සාවේල්ලට වෙනකන් රේල් පීලි ටික ගලවා ගත්තා. අද කහවත්ත නගරයේ සුද්ද හදපු දුම්රිය ස්ථානය අද බස් නැවතුම්පල වෙලා. ඇහැලියගොඩ දුම්රිය ස්ථානය බස් නැවතුම්පල වෙලා. සුද්ද හදපු රේල් පීලි ටිකත් ගලවගෙන අවිස්සාවේල්ල දක්වා ආවා. ඕක තමයි මිනිස්සු කියන්නේ සුද්දට රට තිබුණා නම් හොඳයි කියලා. මම දැක්ක දඹර අමිල කියලා හාමුදුර කෙනෙක් මේ ළඟදි මාධ්‍යයකට කියනවා ප්‍රභාකරන්ට රට තිබ්බා නම් හොඳයි, අද මේක චීනුන්ට දෙන්න යනවායි කියලා. ඉතින් අපි දන්නේ නැහැ මේවා. ඉතින් ඒ කියන්නේ දැන් ඒ මට්ටමට අද ජනමතයක් ගොඩනැගිලා සම්මුතියේ නිවනටත් ඒකමයි වෙලා තියෙන්නේ. නිවනටත් ඒකමයි වෙලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ මේ ආත්මෙ දකින්න පුළුවන් කියපු නිවන මෛත්‍රී බුද්ධ ශාසනයට තල්ලු කරගෙන ගිහිල්ලා ඒක ඇත්තක් කියලා පිළිගන්න තරම් අද මේ සමාජය මුග්ධ වෙලා, අසරණ වෙලා, අනාථ වෙලා, වහල්ලු බවට පත් වෙලා. මේක ප්‍රකාශ කරනකොට මේක පිළිගන්න කැමති නැහැ. මේක ප්‍රකාශ කරනකොට මේක පිළිගන්න කැමති නැහැ. ඒකට හේතුව තමයි ඔබ බොරුවම අහලා බොරුව ඔබට ඇත්තක් වෙලා. ඔබ අර සුරංගනා කතා ටිකම සත්‍යයක් කියලා හිතාගෙන විද්‍යාත්මකව මේක දකින්න කැමති නැහැ. ලෝකය පැතලී කියලා හිටපු කාලෙක ලෝකය රවුන් කියලා කියපු මිනිස්සුන්ට වසපානය කරලා මැරෙන්න සිද්ධ වුණා. ජීවිතය පූජා කරන්න සිද්ධ වුණා. මොකද ලෝකය පැතලී කියලා හිතාගෙන හිටපු කාලෙක ලෝකය රවුන් කියලා කියනකොට ඒක පිළිගන්න කැමති නෑ. මේ නිසා ඒ මිනිස්සුන්ට අන්තිමට සියදිවි නසා ගන්නට සිද්ධ වුණා ඒ සත්‍ය ප්‍රකාශ කිරීම නිසා. ඉතින් ඒ නිසා අදත් සත්‍ය ප්‍රකාශ කරන මිනිසුන්ට අවස්ථාවක් නැහැ. මිත්‍යාවටමයි ලෝකයේ තැන තියෙන්නේ. මේ නිසා පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කිව්වේ මේ දුකක් ගැන, පෙළෙන දුකක් ගැන නෙමෙයි. පංච උපාදානස්කන්ධ දුක්ඛාති කියලා කිව්වේ ඉන්ද්‍රියන් හයට ගෝචර වන අරමුණකින් උප්පත්තියක් හට ගන්නවා. ඇහැට රූපයක් දැක්කහම ඒක ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ඒකෙන් පංච උපාදානස්කන්ධයක් හැදෙනවා. එනම් මේ කනට ශබ්දයක් ඇහුනහම ඒක ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ඒකෙන් පංච උපාදානස්කන්ධයක් නිර්මාණය වෙනවා. කනට ඇහුනේ සතුටුදායක කතාවක් වෙන්න පුළුවන්. ඒ සතුටුදායක කතාව ඒක සැපදායක සිද්ධියක් වෙන්න පුළුවන්. දැන් මේ ළඟදී උසස් පෙළ ප්‍රතිඵලාව. එතකොට උසස් පෙළ ප්‍රතිඵල ආවට පස්සේ ඒ උසස් ප්‍රතිඵල අහන දරුවන්ට සහ දෙමව්පියන්ට ඒ හඬ මහා සතුට ගෙන දෙන කාරණාවක්. නමුත් ඒ සතුට ගෙන දෙන කාරණාවෙන් ඒ ඇහුන සෝත විඥානය නිසා ඇති වෙන පංච උපාදානස්කන්ධය දුකක්. ඒක උප්පත්තියකට හේතු වෙනවායි කියලායි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔබට මේක තාම තේරෙන්නේ නැහැ. ඉදිරි බණවලදී තමයි මේක තේරෙන්නේ. අපි මේක තාම සියුම් ලෙස ගවේෂණය කරන්න ඕනේ. ඔබට මේ මනුස්සාත්මය ලැබුණේ
පින්දහම් කරලා දිව්‍ය ලෝකේ යන්න නෙමෙයි මේක අන්තිමාත්මේ බවට පත් කරගෙන. එහෙනම් මේ අන්තිමාත්මේ බවට පත් වෙන වැඩපිළිවෙල කුමක්ද? ඒ අන්තිමාත්මේ බවට පත් වෙන වැඩපිළිවෙල විද්‍යාත්මකයි. එහෙනම් බුදුහාමුදුරුව මොකද්ද හොයාගත්තේ? මෙන්න මේ උප්පත්තිය නැති කරන විද්‍යාත්මක වැඩපිළිවෙල ක්‍රිස්තු පූර්ව 600. අපිට දැන් ක්‍රිස්තු පූර්ව 600 කියනකොට මහා විශාල කාලයක් වගේ තමයි පෙනෙන්නේ. නමුත් පයිතගරස් ක්‍රිස්තු පූර්ව 570. එතකොට බුදුහාමුදුරුවෝයි පයිතගරසුයි අතර තියෙන්නේ අවුරුදු 30ක වෙනසක්. ඒ දැනට අපි දන්න සාහිත්‍යයට අනුව ගලපන වකවාණු වලට අනුව. සත්‍ය වශයෙන්ම අද සමහරුන් ඔය අන්තර්ජාලය තුල හොයාගෙන තියෙනවා විජය ලංකාවට ගොඩ බැහැලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 480 කියලා. එතකොට 480 නම් බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාලා තියෙන්න ඕනේ 480. මොකද විජය ආපු දවසේනේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පෑවයි කියලා කියන්නේ. ඉතින් එහෙම වුණොත් එහෙම පයිතගරස්ටත් වැඩිය බුදුහාමුදුරුවෝ අවුරුදු 90ක් බාලයි. නමුත් මේ සාහිත්‍යයටම යට වෙලා මේ සත්‍ය දකින්න කැමති නැහැ. එතකොට ක්‍රිස්තු පූර්ව 400 300 තමයි ඇරිස්ටෝටල්, ප්ලේටෝ, ආකිමිඩිස්ලා ජීවත් වෙන්නේ. ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයා ඇරිස්ටෝටල්ගේ ගෝලයෙක් කියලායි කියන්නේ. එතකොට මේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍ය ගැන අපි දන්නවා. එතකොට එහෙනම් ඇරිස්ටෝටල්, ප්ලේටෝලා ඉඳලා තියෙන්නේ කාලේ. එතකොට මේ අවුරුදු 300ක් ක්‍රිස්තු පූර්ව 300 සිට 600 දක්වා අවුරුදු 300ක කාලයක තමයි ඇරිස්ටෝටල්, ප්ලේටෝලා, පයිතගරස්ලා, ආකිමිඩිස්ලා, සොක්‍රටිස්ලා ජීවත් වුණේ. ඒ කාලෙම තමයි මේ ගෝතම නම් වූ මහා විද්‍යාඥයෙක් පහළ වෙන්නේ. එහෙනම් මොකද්ද මේ මහා විද්‍යාඥයාගේ සොයා ගැනීම? උප්පත්තිය නැති කරන ක්‍රමවේදය. උප්පත්තිය ඇති වෙන ක්‍රමවේදය හොයාගෙන අන්නේ උප්පත්තිය නැති කරන ක්‍රමවේදය හොයාගත්ත මහා විද්‍යාඥයෙක්. එතන උප්පත්තිය ඇතිවන්නේ කෙසේද කියලා අධ්‍යයනය කරනකොට මේ මහා විද්‍යාඥයාට අසම සම වූ මහා විද්‍යාඥයාට තේරුණා මෙන්න මේ පංච උපාදානස්කන්ධය හැදෙන නිසා තමයි උප්පත්තියක් හැදෙන්නේ. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය කියන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධය කියන්නේ හැට දැකමු රූපේ නිසා ඇති වෙන සිතුවිල්ල. කනට ඇහෙන ශබ්දය නිසා ඇති වෙන සිතුවිල්ල. දිවට දැනෙන රසය නිසා ඇති වෙන සිතුවිල්ල. නාසයට ගන්ධය නිසා ඇති වෙන සිතුවිල්ල. හමට ස්පර්ශය නිසා ඇති වෙන සිතුවිල්ල. මොළයට මතකය නිසා ඇති වෙන සිතුවිල්ල තමයි පංච උපාදානස්කන්ධය. මේ සිතුවිල්ලේ උපත තමයි උපත. එහෙනම් මේ සිතුවිල්ලක් උප්පත්තිය ලැබුවොත් එතන උප්පත්තියක්. සිතුවිල්ලක් ඇති වුණේ නැත්නම් එතන උප්පත්තියක් නැහැ. එහෙනම් මේ මහා විද්‍යාඥයාගේ සොයා ගැනීම තමයි සිතුවිල්ලේ උපත. මෙන්න මේ සිතුවිල්ලට කියනවා විඥාණය කියලා එක තැනක. දේශනාවෙම තවත් තැනක මේකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. එහෙනම් මේ පංච උපාදානස්කන්ධ දුක්ඛාති කියලා කිව්වේ පංච උපාදානස්කන්ධයේ උපතට හේතු වෙන අවිද්‍යාව සහගත වැඩපිළිවෙලක් කියන එකයි. එහෙනම් මේ පංච උපාදානස්කන්ධ දුක්ඛාති කියලා කිව්වේ සිතුවිල්ල උපතට හේතු වෙනවා. උපතට හේතු වෙන සියලු දෙයක්ම අවිද්‍යාව සහගත කාර්යයක්. එහෙනම් මේ දුක්ඛාති කියන එකේ දුක කියලා අර්ථයක් තියෙනවා. එහෙම නැත්තේ නෑ. දැන් අපි එක වචනයක අර්ථය අපි ගන්න ඕනේ ඒ තැනට උචිත ලෙස. දැන් මම මේ ඌව ගුවන් විදුලියට රත්නපුරේ ඉඳලා බණ්ඩාරවලට එනකොට බලංගොඩයි පැල්මඩුල්ලයි අතර නගරයක් තියෙනවා හුණුවල කියලා. එතකොට
මම කිව්වොත් එහෙම හුණුවල මැණික් තියෙනවයි කියලා මේ හුණුවල කියන ගම පිළිබඳව දන්නේ නැති මඩ කලපුවේ මිනිස්සේ හුණුවල කියලා දන්නේ නැති පුත්තලමේ මිනිස්සේ හුණුවල කියලා ගමක් තියෙන බව දන්නේ නැති ගාල්ලේ මිනිස්සේ හුණුවල මැණික් තියෙනවා කියලා මම කියනකොට ඔහු දන්නේ හුණු කියන්නේ කන හුණු. එහෙම නැත්නම් ගේකට ආලේප කරන්න ගන්න හුණු. එතකොට හුණු වල මැණික් තියනවා කියලා ගත්තාම එයා විහිළුවකට භාජනය වෙනවා හුණු වල කොහෙද මැණික් තියෙන්නේ කියලා. ඒ නිසා හුණු වල මැණික් තියනවා කියලා ගත්තාම ඒ හුණු වල කියන ගම දන්න කෙනෙක් විතරයි ඒකේ අර්ථය දන්නේ. තව කාටද කිව්වොත් එහෙම බටලියේ කජු තියනවායි කියලා. ඒ බටලියේ කියන ගමක් තියනවා නෙට්ටඹුවේ. ඒ බටලියේ කජු විකුණනවා කජු තියනවා. දැන් බටලියේ කියන ගම දන්නේ නැති කෙනෙකුට බටලියේ කජු තියනවායි කිව්වොත් එයා දන්නේ උණ බටේ. ඉතින් මේ නිසා අපි දුක්ඛ කියන වචනය ගන්න ඕනේ තැනට සාපේක්ෂව. එහෙනම් පංච උපාදානස්කන්ධා දුක්ඛාති කියලා කියන්නේ සිතුවිල්ල දුක. එහෙනම් සිතුවිල්ල අවිද්‍යාව සහගත ක්‍රියාවලියක්. සිතුවිල්ලක් හැදුනොත් උප්පත්තියක් තියෙනවා. එහෙනම් අපි සිතුවිල්ල නැති කිරීම සඳහා ඔබ කුමක් කළ යුතුද? අන්න සිතුවිල්ල නැති කිරීම සඳහා ඔබ කළ යුතු කාර්යය තමයි බුදුදහමේ නිවන් මාර්ගය කියලා කියන්නේ. එහෙනම් මේ සිතුවිල්ල නැති කිරීම සඳහා ඔබ කළ යුතු කාර්යය කවදා හරි දවසක කල්යාණ මිත්‍රයෙක්ගෙන් සත්පුරුෂයෙක්ගෙන් මඟඵල ලාභියෙක්ගෙන් ආර්ය උතුමෙක්ගෙන් අසා දැනගන්න එකට ඔබ කියන ඔබ බණ අහනවායි කියලා. ඒ නිසා ඔබ මේ බණ වාර 10ක් පුරාවට ඔබ ශ්‍රවණය කරේ අන්න ඒ ආර්ය සද්ධර්මය. හැබැයි ඔබ තාම ආර්ය සද්ධර්මය ශ්‍රවණය කළා විතරයි. තාම ඔබ මේකේ නිවන් දකින්න ක්‍රමය හරියට ප්‍රායෝගිකව දැකලා නැහැ. නිවන් දකින්න අධ්‍යයනයක් තාම ඔබ න්‍යායාත්මකව අධ්‍යයනය කරලා නැහැ. ඒ නිසා අපි 11 වෙනි බණේ ඉඳලා 20 වෙනි බණ දක්වා න්‍යායාත්මකව ඒ නිවන් දකින්න පංච උපාදානස්කන්ධේ නැති කරන ක්‍රමය න්‍යායාත්මකව අධ්‍යයනයකට යනවා. ඒක සමහර විට බැරි වෙයි බණ 20කින් ඉවර කරන්න. එහෙම වුණොත් අපට තව බණ 10ක් 15ක් 20ක් මේ බණ හැමෝටම තේරෙන්නේ නැහැ. මේ නිසා බුදුදහමේ බණ තේරෙන අය තුන් ගොල්ලක් ඉන්නවා උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ නෙය්‍ය කියලා. මුළු සම්මුති සමාජයේම උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ නෙය්‍ය පදපරම කියලා කොටස් 4කට බෙදෙනවා. පදපරමයන්ට නිවන් දකින්න බෑ. ඔවුන්ට මේ නිවන් බණ තේරෙන්නේම නැහැ. මේ නිසාද ලෝක ජනගහනයෙන් බහුතරයක් ඉන්නේ පදපරමයෝ. බෞද්ධයි කියන රටවල අයත් 99.999%ක්ම වගේ ඉන්නේ පදපරමයෝ. මෙන්න මේ උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ නෙය්‍ය කියන තුන් වර්ගයේ එක බණක් අහලා නිවන තේරෙනවා නම් ඔවුන්ට අපි කියනවා උග්ගටිතඤ්ඤයි. බණ 10ක් 15ක් අහලා මේක තේරෙනවා නම් ඒගොල්ලන්ට අපි කියනවා විපටිතඤ්ඤයි. හැබැයි අද ඉන්නේ නෙය්‍ය බහුතරයක් ඉන්නවා ඒගොල්ලන්ට බණ 50ක් 60ක් අහන්න. දැනටම මේ බණ ටික අහලා නිවන් මඟ මේකයි කියලා අපට කතා කරන බහුතරයක් ඉන්නවා. මේ නිසා හුඟක් මාධ්‍ය නාලිකාවල අපි බණ කියන්න ගියපුවාම අපිට බණ වාර 7ක් 8ක් යනකොට ඒ මාධ්‍ය තහනම් වෙනවා. ඒකට හේතුව තමයි බහුතරයට මේක තේරෙන්නේ නැති නිසා මාධ්‍ය නාලිකාවට දුරකථන ඇමතුම් ලියුම් ලියලා මේ බණ නවත්තන්නයි කියලා ඉල්ලීම් කරනවා. හැබැයි අපේ වාසනාවකට
ඌව ගුවන් විදුලියට තාම එක මහත්මයෙක් විතරයි විරුද්ධතාවය ප්‍රකාශ කරලා තියෙන්නේ. අනිත් අයට මේක තේරෙනවා. ඒ නිසා මේ ඌව ගුවන් විදුලියේ ශ්‍රාවක පිරිස මං හිතනවා මහා ප්‍රඥාවන්තයි. මහා අවබෝධයකින් යුක්ත පිරිසක්. ඒ නිසා තමයි දවසකට ලියුම් 10ක් 15ක් ඌව ගුවන් විදුලියට එන්නේ මේ CD තැටි පොත්පත් ඉල්ලලා. ඒ නිසා උග්ගටි තඤ්ඤෝ වැඩි ඇති විපටි තඤ්ඤෝ වැඩි ඇති මේ ඌව ගුවන් විදුලිය අහන. ඒ නිසා නෙයියොත් බහුතරයක් ඇති. ඒ අයට සමහරට මේ බණ විශ්ව මදි වෙයි. ඒ අයට අපි තව තවත් ඉස්සරහට ඔබගේ ආධාර උපකාර යටතේ මේක ඉස්සරහට ගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ දායකත්වයේ ලබා ගන්න පුළුවන් අය අපි දැනට බණ 20කට දායකත්ව 20ක් හොයාගෙන තියෙනවා. ඉන් ඉස්සරහට මේක ගෙනියනවා නම් දැන් මේ බණ අහනවා වගේම අපි මේක සාකච්ඡා කරන්න ඕනේ. අපි සතියේකට සැරයක් මේ බණ කියනවා වගේ අපට පුළුවන් නම් මාසයකට වතාවක් දෙවතාවක් ඔබේ ප්‍රශ්න ගැටලු විසඳා ගන්නට. එතකොට ඔබට අපිට සජීවීව සංවද්ද වෙන්න ක්‍රමයක් අපට හදා ගන්න පුළුවන් නම්. ඉතින් ඒ විදිහට මේක සැලසුම් කරගෙන යන්න ඕනේ. අන්න එවැනි මට්ටමකට මේක පරිවර්තන වුණොත් මේක ඔබ මෙතෙක්කල් ඇසූ සාම්ප්‍රදායික බණක් නෙමෙයි. ඔබගේ මේ උතුම් වූ මනුස්සාත්මය කෙලවර කරන ඔබගේ මනුස්සාත්මය අන්තිමාත්මය බවට පත් කරන ඔබ මෛත්‍රී බුද්ධ ශාසනය ප්‍රාර්ථනා කරපු පරිනිර්වාණය මේ ආත්මෙම උදාපත් කරගන්නට අවශ්‍ය කරන මෙහෙවර අවශ්‍ය කරන මඟ පෙන්වීම ලැබෙන ලෝකයේ අති දුර්ලභම සද්ධර්මයයි මේ. දුර්ලභච්ච manussattam බුද්ධෝත්පාදෝ ච දුර්ලභෝ දුර්ලභෝ කන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ. බුදුහාමුදුරුවන්ගේ දේශනාවක් මෙය. manussාත්මය දුර්ලභයි කියනවා. දුර්ලභච්ච manussattam බුද්ධෝත්පාදෝ ච දුර්ලභෝ. නිවන් දැකපු අවබෝධයටපත් වුණ කෙනෙක් සම්මුඛ වීම manussාත්මයක් ලබා ගන්නවටත් වඩා දුර්ලභයි. දුර්ලභෝ කන සම්පatti. ඒ සත්පුරුෂයා විසින් දේශනා කරන සද්ධර්මය පෙර දැනුමෙන් අත මිදලා ශ්‍රවණය කිරීම දුර්ලභයි. සද්ධම්මෝ පරම දුර්ලභෝ. සද්ධර්මය තමයි ලෝකේ අති දුර්ලභම කාර්යය. ඒ නිසා අන්නේ අති දුර්ලභ වූ සද්ධර්මය තමයි අපි මේ ඔබට දේශනා කරගෙන එන්නේ. ඔබට මෙතෙක් කල් ඔබ මම්මුලා කරලා ඔබ අනාථ කරලා ඔබ මෛත්‍රී බුද්ධ ශාසනයේ නම් වූ සංකල්පයක වහලුන් බවට පත් වෙලා ඇති සමාජයක ඔබ එයින් අතමුදලා මේ ආත්මේ නිවන් දකින්න බුදුහාමුදුරුවෝ ත්‍රිපිටකයේ කොතනකවත් මෛත්‍රී බුදු කෙනෙක් ගැන සඳහනක් කරලා නැහැ. ඕවා තියෙන්නේ බෝධි වංශයේ, බුද්ධ වංශයේ, තූප වංශයේ, මහා වංශයේ තමයි ඕවා තියෙන්නේ වංශ කතාවල. ත්‍රිපිටකයේ කිසිම පොතක ඔබ යාද කරන පින්කම් කිසිවක් සටහන් වෙලා නැහැ. ඕනෑම කෙනෙකුට මම මේ කියන දේ අභියෝගයට ලක් කරගන්න පුළුවන්. මට ඔය ත්‍රිපිටකයේ කොතනක හරි ඔබ ඔය දැනට කරන පින්කම් කොහේ හරි සටහනක් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා නම් පෙන්වන්න. බුද්ධ දේශනාවේ තියෙන පින්කම් 4යි. ඒ පින්කම් 4 තමයි මෙම ආර්ය මාර්ගය පූර්ණය කරගන්න මේ සද්ධර්මයේ ශ්‍රවණය කරාට පස්සේ මේක ගිහි ගෙදර ඉඳගෙන කරන්න බෑ කියලා තේරෙනවා. මේ නිසා ඔවුන් ගිහිගේ හැරදාලා එක්ක පැවිදි වෙනවා, එක්ක උපාසක උපාසිකාවන් බවට පත් වෙනවා, එක්ක භික්ෂුණී භික්ෂුණීන් බවට පත් වෙනවා, නැත්නම් උපාසක උපාසිකාවන් බවට පත් වෙලා මේ සිව්වන පිරිස තමන්ගේ ගිහි ජීවිතයේ සල්ලි හොයපු ඒවා, ව්‍යාපාර කරපු ඒවා අතහැරලා දාලා ස්වාධීනව හුදකලා බිම් වලට ගිහිල්ලා වනගත වෙලා එදානම් වනගත වෙලා අද ආරණ්‍ය සේනාසන වෙනත් භාවනා මධ්‍යස්ථාන වලටලා නිවර්දිව මෙන්න මේ අධ්‍යයනයේ කටයුතු කරනකොට අන්න ඔවුන්ට කාට හරි පුළුවන් නම් ආහාර ටිකක් දෙන්න. ඔවුන්ට කාට හරි පුළුවන් නම් බෙහෙත් ටිකක් දෙන්න.
ඔවුන්ට කාට හරි පුළුවන් නම් අඳින්න දෙයක් දෙන්න. ඔවුන්ට කාට හරි පුළුවන් නම් ඉන්න තැනක් හදලා දෙන්න. අන්න ඒකට කියනවා සිව්පසය කියලා. මෙන්න මේ සිව්පස පූජාව විතරයි බුදුදහමේ පින්කම් කියලා කියන්නේ. මෙන්න මේ පින්කම් හතරට Tamanට තියෙන භවභෝග සම්පත් වලට අනුව කාට හරි මේට දායක වෙන්න පුළුවන් නම් බුදුදහමේ තියෙන පින්කම් හතර ඔච්චරමයි. එතකොට අපි අද බුද්ධ ත්‍රිපිටකයේ නැති පින්කම් වගේක් තමයි කරන්නේ. පින්ඩ පාතය ආහාර දෙන්න ඕනේ, ආහාර ගන්න, ආහාර අවශ්‍ය කෙනෙකුට. අද අප දානමාන කියලා අපි වැඩිපුරම දාන දෙන්නේ ආහාර අනුභව නොකරන එක්ක බෝධිවලට, පාත්‍ර 100 200 300 400 බෝධිවලට ආහාර පූජා කරනවා. චෛත්‍යවලට ආහාර පූජා කරනවා. අපි කියන්නේ ඒවා කරන්න එපා කියන එක නෙමෙයි. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ ආහාර පූජා කරන්න ඕනේ. ආහාර අවශ්‍ය කෙනෙකුට. මේක හිඟන්නගේ ඉඳලා දෙන්න පුළුවන්. තිරිසනාගේ ඉඳලා දෙන්න පුළුවන්. දක්ෂිනා විභංග සූත්‍රයේ දාන 14ක් තියෙනවා. හැබැයි මේ දාන 14ම තියෙන්නේ සජීවීව ජීවත් වෙන මිනිස්සුන්ට. නැත්තම් සජීව ජීවත් වෙන තිරිසනුන්ට. හිඟන්නන්ට තිරිසනුන්ට දෙන දාන, හිඟන්නන්ට දෙන දාන, දුසිල්වතුන්ට දෙන දාන, සිල්වතුන්ට දෙන දාන, මගපලලාභීන්ට දෙන දාන, පසේ බුදුවරුන්ට දෙන දාන, බුදුවරුන්ට දෙන දාන 14 බෙදන්නේ මේ විදිහට. ඉතින් මේකෙන් ආර්ය මාර්ග පූර්ණය කරන යන ආර්යයන්ට දෙන දාණය මහත්ඵලයි මානිසංසයි. එහෙනම් මේ පින්කම් හතර විතරමයි බුදු දේශනාවේ තියෙන්නේ. නමුත් අද අපි කරන්නේ මොනවද මේ? මේ අවුරුදු 200ක් 300ක් ඇතුළත මේ වාණිජකරණයට ලක් වෙලා මිනිසුන් ගුණාට අඳගෙන මිනිසුන්ගේ සල්ලි හූරා කණ්ඩ හදාගත්ත පින්කම් මාලාවක වහලුන් බවට පත් වෙලා ඒ පින්කම් වලම විතරයි මිනිස්සු නියැලලා ඉන්නේ. ඒ පින්කම් කරලා මේ ආත්ම නිවන් දකින්න බෑ, මෛත්‍රී බුදු සාසනයට යන්න ඕනේ කියන සංකල්පේ වහලුන් බවට පත් වෙලා. මේ නිසා ඔබේ මනස, ඔබේ ප්‍රඥාව අවදි කරන්න තමයි අපි මේ ධම් දේශනා මාලාව සකස් කරේ. එහෙනම් අද දවසේ අපි කතා කරේ 11 වෙනි බණේ ඉඳලා අපි කතා කරන්නේ කුමක්ද? චතුරාර්ය සත්‍ය පටිසමුපාදය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. හෙවත් සිත, හෙවත් සිතුවිල්ල හැදෙන හැටි සහ ඒ නවත්තන ක්‍රමය. එහෙනම් පංච උපාදානස්කන්ධ දුක්ඛාති කියලා කීවේ සිතුවිල්ල අවිද්‍යාව සහගතයි. සිතුවිල්ලක් හැදුනොත් ඒ උප්පත්තියට හේතු වෙනවා. එනිසා සිතුවිලි වලින් මිදීමේ විද්‍යාත්මක ක්‍රමවේදය තමයි බුදුහාමුදුරුවෝ පයිතගරස්ට සමකාලීන මහා විද්‍යාඥයෙක් ලෙස සිත ගැන හොයාගත්තේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ලා හොයාගත්ත සිතම බුදුහාමුදුරුවෝ ඊට අවුරුදු ගානකට කලින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ලාටත් වඩා විද්‍යාත්මකව මේ සිත ක්‍රියාකාරීත්වය, සිතේ බෙදීම්, සිත හටගන්න හැටි, සිත නැති කරන හැටි, සිතේ ප්‍රභේද සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ලා මේක කොටස් 3කට විතර බෙදලා හොයනකොට බුදුහාමුදුරුවෝ මේක 100 ගානකට බෙදලා හොයාගත්ත සිතේ ක්‍රියාකාරීත්වය. එහෙනම් අන්නේ සිතේ ක්‍රියාකාරීත්වය නැති කරන ක්‍රමවේදය කාට හරි ප්‍රායෝගිකව දකින්න පුළුවන් නම් ඒකට නිවන කියලා කියනවා. සිත හදන වැඩ පිළිවෙලට අපි කියනවා සසරයි කියලා. එහෙනම් අපි සසරෙන් මිදලා නිවන දකින්නවා කියලා කියන්නේ සිත අක්‍රිය කරලා, සිත සුද්ධ කරලා සිතේ නිරෝධය ඇති කරන ක්‍රමවේදය. එහෙනම් ඌව ගුවන් විදුලියට සම්බන්ධ වෙලා ඉන්න අපේ ශ්‍රාවක පිරිස 11 වෙනි බණේ ඉඳලා බුදුහාමුදුරුවෝ හොයාගත්ත විද්‍යාත්මක කරුණ චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, පංච උපාදානස්කන්ධය හැදෙන හැටි සහ ඒ නවත්තන ආකාරය අසා මේ අන්තිමාත්මේ බවට පත් කර ගැනීමට
ඇසුවා වූ මේ දහම් පදවැල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් නිර්වාණ අවබෝධය සඳහා ඔබට මඟ පෙන්වන මෙම නිබ්බාන දහම් කතිකා මාලාවේ අද දම් දෙසුම සඳහා පින්බර දායකත්වයේ දරනු ලැබුවා කොළඹ 5 හැවුලොක් නගරයේ එලිබැංක නිවාස සංකීර්ණයේ පදිංචි සරත් සුමනවීර සහ නිශාන්ති සුමනවීර දෙපළ ඒ තමන්ගේ දෙමව්පියන්ට සහ දූ දරුවන්ට ධර්ම අවබෝධය සඳහා මේ පින් හේතු වාසනා වේවා යන උතුම් පරමාර්ථය පෙරදැරිව. ඒ වගේමයි අවිස්සාවේල්ල ඇස්වත්තෙහි විසූ ලාලනී පත්මා සුමනවීර සහ එම්.එන්. සුමනවීර යුවලට ඉක්මනින් නිර්වාණ අවබෝධය සඳහාත් මෙම ධර්මදානමය පින්කම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරනවා. නිබ්බාන දහම් කතිකා මාලාව ඔබට ශ්‍රව්‍ය සංයුක්ත තැටි ලෙස ලබා ගන්නට පුළුවන්. ඒ වගේම මීට සමගාමීව දහම් පතපොත ලබා ගන්නටත් පුළුවන්. ඔබ කල යුත්තේ අපේ ලිපිනයට ඔබේ නම ලිපිනේ ලියූ ලිපියක් හෝ තැපැල්පතක් එවීම. අපි ලිපිනේ සඳහන් කරන්නම් නිබ්බාන ඌවගුවන් විදුලිය බණ්ඩාරවෙල. නිබ්බාන ඌවගුවන් විදුලිය බණ්ඩාරවෙල. මේ වන විටත් පින්වතුන් බොහෝ පිරිසක් අපට ලිපි තැපැල්පත් යොමු කරලා තිබෙනවා. අපි මේ 10 වෙනි ධර්ම දේශනාවෙන් අනතුරුවයි ඔබට මේ දහම් දේශනා මාලාවේ මෙතෙක් දේශනා කරන ලද දේශනාවන් ලබා දෙන්නට බලාපොරොත්තු වෙන සිටියේ. ඉතින් අද මේ දම් දෙසුම 10 වෙනි ධර්ම දේශනාව. ඒ නිසා ඔබට ඉතාමත් ඉක්මනින් ඒ ශ්‍රව්‍ය සංයුක්ත තැටි සහ පොතපත ලැබෙන්නට සලස්වනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නිබ්බාන පටිසෝතගාමී දහම් කතිකාව නිවන් මග අවබෝධය පිණිසම ඌව ගුවන් විදුලියෙන් සත්‍යයේ සුපහැදිලි දියදූත එයයි.